කැපේ මුළු දිවිය කෙර කැපේ අපේ ගුරුවරු මම ගනිමි සිපේ මෙහි පැමිණි දවසේ ඔබට තුති මෙවැනි හොඳ වැඩකට කටයුතු කෙරුව මුල කැලට පතමි තුතියක් මෙහිදී ගල්ති මහ සමවැන මහ මෙරට වැඩිහිටි මෙන්ම අපගේ දරු පරපුරට ජනහත් දිනා ඇත රටේ මනෝ තමින් මේ ගුරු මෑණිගේ ආදරණීය ගුරු බෞද්ධුන්ගේ ආදරණීය මෑණිවරුන්ගේ අපේ ගෙදර දෙමව්පියන් කරනකොට ඉන්පසු අපේ පූර්ව ආචාර්යවරුනි අපේ මේ රත්තරන් අද ඉස්කෝල ලබලා ඉන්න සමහරව ඉන්නවා ඒ හැම දිනාටම කෘතගුණ සැලකීම බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාලා පූජනීය තත්ත්වයට එන්න මහා මංගල සූත්‍රයේ පිළියුත්තන් පුදන්ට ඕනේ සැලකියුත්තන් සලකන්ට ඕනේ සීනියක් සැබෑවුවක් දී සේ අපිට දැනෙනවා ඒ මොකද වසර 20කට විතර පස්සේ ඒ තරම් කාලයකට ආසන්න කාලයකට පස්සේ අපි මෙයාගේ මුණ ගැසීමක් ලැබීමත් අපිට ශිල්ප ඥානය දීලා අපේ අනාගතය සාර්ථක කරගන්නට අපේ ඇස්පෑදුමේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට උපහාර කිරීම ලැබීම අපි ලැබපු අපේ ජීවිතයේ අපේ සොහිරු කැලගේ සොහිරියන්ගේ මම හිතන්නේ ඉතාමත් අමතක නොවන උතුම්ම කාර්යයක් කියලා.
රණසිංහ ගුරු පියාණන් එසේම අප අතරින් විය වූ සොයුරන් හැටියට උදේ කුමාර රණතුංග සොයුරා සරත් හෙට්ටිආච්චි සොයුරා සීගිරි පිරිස උපහාර ගොල්ල සකස් කිරීම සඳහා සූදානම් කිරීම සඳහා අපගේ සොහොයුරු සොයයන් එක්රැස් කිරීම අපි සුන්දර අත්දැකීම් ගොඩනක්ට මැදි වෙලා ඒ කරපු ව්‍යායාම ක්‍රියාවලිය මම හිතන්නේ ජීවිතේ අපිට අමතක වෙන්නේ නැහැ. ඒ ව්‍යායාමයට මුල්ුණු ඔබ සැම මේ අවස්ථාවට පැමිණීම පිළිගැනීම සඳහායි මම මේ දැන් සූදානම් වන්නේ. අපගේ මෙම කාලය වෙන විට අපි අධ්‍යාපනය හදාරලා සමාජයේ රටට මහජනතාවට සේවය කරන පිරිසක් විදියට ඉන්න තලයක එම තත්ත්වයට පත් කරපු ඔබතුමන්ලා තුමියලා ඒ වෙනුවෙන් කරපු කැපකිරීම අගය කරන කල ඒ වචනින් කියන්න අමාරුයි. ඒ මනින්න අමාරුයි. ඒක අමිල ව්‍යායාමයි. මන්ද කියනවා නම් අප මේ වනුවිට අපගේ දූ දරුවන් පාසල් ලැබලා ඒ අධ්‍යාපනය ලබා දීලා යහපත් පුරවැසියන් කරන ව්‍යායාමයේ දෙස බලන විට ඔබතුමන්ලා ඔබතුමියන්ලා ඒ කාලේ අපගේ පසුපසින් සිටගෙන අපව යහපත් පුරවැසියන් කරන්නේ දරපු ව්‍යායාමයේ කොතරම්ද කියලා දැන් අපි අත්දැකීම් දන්නවා. ඒ අත්දැකීම වෙන්න ඇති මම හිතන්නේ මේ වගේ උපහාර වලක් සූදානම් කරන්න හේතුකාරක වෙන්න. මම මේ උපහාර වල සූදානම් කිරීම සම්බන්ධයෙන් දිගු ඒක කතාවක් තියෙනවා. මේ අවස්ථාවේ ඒක කියන්නේ අපේ සහෝදර සහෝදරයන් එක්රාසි කිරීම, අපේ ගුරු බෞද්ධන් සොයා ගැනීම. ඒක මම දැන් කිව්වා වගේම සුන්දර අත්දැකීමක් වුණා. ඒක අපි සුළුවෙන් අපගේ පොතේ අපි සාරාංශගත කරලා ඔබතුමන්ලාගේ දැන ගැනීම සඳහා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙම උපහාර වල අපි පැවැත්වීමෙන් තව ලොකු දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අද මේ සමාජයේ සාරධර්ම පිළිලා යනවා. දැන් මේ ගෝලීකරණයක් කියලා ඇවිල්ලා මේක මේ සමාජයේ ඉදිරියට යනවා. නමුත් ගුණාත්මක පැත්තෙන් පිළිලා යනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ දූ දරුවන්ට අපි මේ ඔබ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට මේ කරන උපහාරය තුළින් ආදර්ශයක් ලබා දීලා මේ සාරධර්ම තවදුරටත් වර්ධනය කරන්න. පන්තියේදී අකුරු කිරීමට අමතරව අපගේ ජීවිතය සාර්ථකව හැඩගස්වා ගැනීම සඳහා හැම අතින්ම ජීවිතය කැප කළා. මේ අවස්ථාවේදී මගේ මතකයට එනවා අපගේ පීරිස් පන්ති භාවයට. ඒ පීරිස් හැම වෙලාවෙම ඉගෙනීමේ වගේ තුලින් බහය කරලා අපගේ විනය සම්බන්ධයෙන් කටයුතු කරනකොට මට මතකයි පුටු කකුල් එහෙම අතේ තියාගෙන අපිට සැරවැර කරනවා. ඔව් ඒ මතකයන් කවදාකවත් අපි ගිලින්නේ නැහැ. එතකොට දෙමෝපියෙක් වගේ ඉඳගෙන මට මතකයි අපේ ක්‍රීඩා කරපු මගේ සහෝදරයන් හඳුරුම්පත් ලබා ගැනීම සඳහා ඒ දරුවන් රැගෙන තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දවස් දෙක තුනක් ගමන් කළා. දෙමෝපියවත් මේවා වැඩ කරන්නේ අන්න ඒ වගේ සුන්දර හේතුන් තමයි මේ හැඟීම්බර හේතුන් තමයි මේකට අපිට වාජනය වෙලා තියෙන්නේ. එතකොට අපේ කදෝරිස් රණසිංහ සර් ගුරු පියාණන් විනය පාලකවරයා වශයෙන් කටයුතු කරනකොට මොනතරම් අපිට තදින් හිටිය මොකක්ද කියලා අපේ සහෝදරයන් වටහාගෙන තිබුණා. ඒ වටහාගත් ඒ කියන්නේ ඒ වෙලාවේ කරන දඩුවම නෙමෙයි. එතනින් එහාට යම් කිසි දෙයක් තිබුණා. එතකොට කදෝරිස් සර් මට මතකයි ක්‍රීඩා භාර ආචාර්යවරයා වශයෙන් හිටියා, විනය භාරකවරයා වශයෙන් හිටියා. ඊට අමතරව අපිට විෂයක් වශයෙන් ඉංග්‍රීසි දැනුම ලබා දුන්නා. ක්‍රීඩා භාර ආචාර්යවරයා ඉන්න
වශයෙන් කටයුතු කරන කාලේ මට මතකයි එතුමා අපේ සමහර ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මේ විද්‍යාලයේ තියෙන බඩු ගන්න ගෙදර ආවා යන්න දෙනවා. ඒ ඔක දන්නවද? ඒ තරමට අපේ කතෝලික රෝගණාවක් තිබුණා අපේ විද්‍යාලයේ. අපේ දූ දරුවන් ගැන. ඒ විද්‍යාලයේ නම රැකෙන්න. එතකොට දූ දරුවන්ගේ අනාගතය හැඩගස්සන්න. යහපත් පුරවැසියන් දුයි කරන්න. එතකොට මේ එක සිද්ධියක් දෙකක් පමණයි. මේ වගේ මේ හැම ගුරුපියෙකුට, ගුරු මව්වරයෙකුට මේ වගේ සිද්ධි දාමයක් තියෙනවා. ඒ සිද්ධි තුල තමයි මේ අපේ සම්බන්ධතාවය බැඳිලා තියෙන්නේ. අපි මෙතන ඔබලා ඉස්සරහා ඉන්නේ. ඔබතුමන්ලා තුමෙන්ලා අපේ ඉස්සරහා ඉන්නේ. අකුරු කිරීම ගැන මතක් කරනකොට ඔබතුමන්ලාගේ තුමෙන්ලාගේ දක්ෂතාවය ගැන මම පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. මට මතකයි අපිට සමාජයේ දෙන්නේ උගන්වන්නට සුබද්දා දිසානායක ගුරුමෑණියෝ. දෙවෙනි ලෝක යුද්ධේ පළවෙනි ලෝක යුද්ධේ අපේ ඇස් ඉස්සරහටම අරන් එනවා. වුඩ්රෝ විල්සන්ලා හිට්ලර්ලා ඒ ඔක්කොම අපේ ඇස් ඉස්සරහට ගෙනාවා. යුද්ධය කාලේ අපි ඉගෙන ගන්න උනාට යුද්ධය මොකක්ද කියලා මවාපෑවා. ඒ සුන්දර මතකේ මම හිතන්නේ අපේ සහෝදර සහෝදරයන්ට තාමත් ඒ විදිහටම තියෙනවා. ඒ නම් වින්සන් චර්චිල්, වුඩ්රෝ විල්සන්, හිට්ලර් පළවෙනි ලෝක යුද්ධයේ දෙවෙනි ලෝක යුද්ධය කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඒක තමයි මේ උළලේ සම්බන්ධය බැඳීම. එතකොට අපේ දෑතේ වැඩ හුරු කළ අපේ චන්ද්‍රා පෙරේරා ගුරුමෑණි අපිට කවදාකවත් අමතක කරන්න බෑ. අපේ ජීවිතේ වෘත්තීය හැකියාව වැඩි දියුණු කරන්න. කැප කරලා ජීවිතේ මේ අපේ පාසල් කාලය තුලදී ලබාගත්තු දැනුම ඒ කුසලතා නිසා තමයි අපිට මේ ඔබතුමාලාට මේ උපහාරය කරන්න සංකල්පනාවක් ඇති වුණේ. මෙම අදහස අපගේ සහෝදරයන්ට දැනුණු මොහොතේ පටන් අද මේ මොහොත උදා වෙන තේ මං හිතන්නේ අපේ සහෝදර සහෝදරයන් නොයිසිල්ලෙන් බලාගෙන ඉන්නේ. මේකට අපේ සහෝදර සහෝදරයන් කැපවීම මම හිතන්නේ මම කොහෙදවත් මට ඒ අත්දැකීම ලැබිලා නැහැ. ඒ තරමට සහයෝගය කටයුතු කළා. ඒ හැඟීම ආවේ ඔබතුමියලා කරන ලද කැපවීම නිසායි. අදෝදේ සානසිංහ ගුරු පියාණන් වෙනුවෙන් මෙම ස්ථානයේ පැමිණි එම මැදින් අපි තාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ.කේ.එම්. පෙරේරා ගුරුමෑණියන් අපි ගෞරවයෙන් පිළිගන්නවා. නෙක්ලා මනන්ද ගුරුමෑණියන් ගෞරවයෙන් පිළිගන්නවා. අපගේ කුලතුංග ගුරු පියාණන් ගෞරවයෙන් පිළිගන්නවා. අපගේ PWH පීරිස් ගුරු පියාණන් ගෞරවයෙන් පිළිගන්නවා. සුබද්දා දිසානායක ගුරු පියාණන් ගුරුමෑණියන් ගෞරවයෙන් එම ප්‍රකාශයක් කියමින් ඔබතුමාලා නැවතත් ගෞරවයෙන් පිළිගන්මින් මගේ පිළිගැනීමේ කතාව මෙතකින් නිමවනවා. දිනේ නවේතාවින් පොලේසන් වරුසාවින් පටු නොවේ ඒ ගැනේ කිව යුතුය මමේ කරේදරයක් නැතුවේ විදුදුන් පඩිවරු පිහි කරලා අද බොහොමේ සැදෑ සමේ කියනවා කියන්නේ නෑ මොන වයසන්ද ඔබ තවමත් කියන්නේ කිය. එහෙම කියමින් මෙව ස්ථානයේ ඔබ ඇතිදරි කළ මේ ආදරණීය දූ පුතුන්ගේ කීප බලකගේ නම් ගම් අනිවත් කියන එවැනි විද්‍යුත් මේ රටට පිහිකල ආදරණීය ගුරු අම්මලාට ගුරු පියාණන් කියන ඔබ සැලකිලා තමයි තමුන් හදපු වඩපු තමුන්ගේ ගෝල රත්යෙන් අද ශ්‍රී ලංකා දීපයේ තුල ගුරුවරයෙකුට සර් කිව්ව කටකින් පෙන්ෂන් ගියත් ඉසිබෝ ලැබුවත් ඒ සර් කිව්ව හඬ අපේ ගයින් වෙන්නේ නැහැ. අනිත් ඕනම කෙනෙක් අපිට අපේ දෙපාර්තමේන්තුවේ ඉන්නතුරු සර් කිව්වට පස්සේ අපි ගේට්ටුවෙන් දොට්ට වැස්සට පස්සේ අපි නිකන් මහින්දලා. එසේනම් එම හේතු පාර්ටියන් කියන්නට මගේ ගෞරවනීය ආරාධනීය වික්‍රමාර්ති සහෝදරයාට
මගේ හිතවත් නිවේදක සල්දියුනුවට නිති මග සැලසු වරදට සමාධි තුග ළඟ ඉනසු ඉතිහාසයට ඉංග්‍රීසිවයට නියමිත විලාවෙටයි කටයුතු කළේ දරුවන්ගේ සමාජයටයි මෙතනට එම වාසනාවන්ත අවස්ථාවට වාසනාවන්ත මොහොතට මෙහෙට පියවර මඩින්නේ කවුද කියා බලන්නට මා මෙසේ වික්‍රමාරච්චිට අතවනවා. ගෞරවයෙන් ආරාධනා කරනවා එම් පියතිස්ස ගුරු පියාණන්ට මේ ස්ථාන පැමිණ ලෙස ඒකම එතිරින ප්‍රදානය කිරීම සඳහා අප සහෝදර පුතිකාන්ත සහ සහෝදරී පුෂ්පාකාන්ති රත්නායක සොයුරට සහ සොයුරාට මහා මේ ස්ථානට කාරුණික ආරාධනා කරනවා. මෙහෙවමින් පුරා වසර 30 ගණනක ශිශු දරුවන් වෙනුවෙන් කළ කැපවීමට මෙසේ උපහාර පිදුම් ලබන්නේ පියතිස්ස ගුරු පියාණන්ට කෙරෙන ගෞරවනීය ආරාධනාවයි මේ සීල දෙනාගේ අත්වල සන්නාන්‍ය මාත්‍රි නන්දිනී මල්ලිකා සොයුරලා නිමල් ප්‍රේමසිරි සොයුරලා මා කාර්මිකව මේ ස්ථානයේ සසලකල යුදගිනි යවුණු සාමිය පිළිබඳව තතු එසියසින් දුටුවේ කුසේ අප වෙත වනාලුවේ ඔබේ වද්‍රා ආදරණීය ගුරුමෑණියන් පිදුම් ලැබූ විදුනනින් අපගේ සිත්සතන් පුරවාරුවේ ඔබ දැක්කෝ වඩා කටිසර බව නිසා ඇතමින් ඔබ දුන්නේ ගිලි ඔබ පැස්සමන ලක් කළ බව නොකියා බැරිය. එවන් ගුරු මෑණියන්ට ගෙරනේ ගෞරවනීය උපහාරයයි මේ. මා ප්‍රථමයෙන්ම ආරාධනා කර සිටින අපේ සොයුරු ලලිත් ජයතිලක සහ සොයුරි දානි පෙරේරා යනායන මේ ස්ථාන පැමිණ ලෙස තීන ප්‍රධානයෙන් පුද ලබන්නේ එන් නෙක්ලා ගුරුමෑණියන් මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. දුටුවන් විනායන රූසපුවෙන් හිමි ඔබගේ සිත වඩා කටිසර බව නිසා ඇතෙමින් ඔබ දුන්නේ ගිලිහි යවා ගත්තෝදැයි සිටී. ඒ ඔබවන් කටිසර ඔබ පැස්සමට ලක් කළ බව නොකියාම බැරිය. එසේනම් ගුරුමෑණියනි ඔබට අපේ උපහාරය වේවා. වාසුදත්තා සොයුරට මේ ස්ථානයේ සැපයුම් මේලද ගෞරවනීය උපහාරයයි මේ. මීළඟ උපහාරය අපේ ආදරණීය පෙරේරා ගුරුමෑණියන්ට කරන ගෞරවනීය උපහාරය මෙසේ ඉල් දැක්වේ. ඊළඟ තිල්න ප්‍රදානය සඳහා මා ආරාධනය කරනවා ඔබගේ සිසු කැලේ මහත් සිනහසින් වඩා ඉදිරිය සමගින් සිටීමට හැම විටම අගය කළ ඔබ අපහද තුළ සදා මීළඟ ආරාධනය ඇනස්ලි සොයුරාට
හලු කළේ මුවත්තියකසේ අහිංසක වුවද එමතුදු දැඩි දිරියෙන් යුතු මීළඟ තීරණ ප්‍රදානය සඳහා සදාචාරාත්මක හැසිරීම් විලසුන් අපට කියා දී මිනිස් කැලහා සමගිව වෙසෙන ගුරුවරුකම් අපට පසක් කළේ අපේ ආදරණීය කහටපිටිය ගුරු මෑණියනි ඔබත් මෙසේ පිදුම් ලබන වගයි. රත්නායක සොයුරාට මිහිරි වදන් තුලින් ගණිතය කියා දෙමින් අපේ ඕදනින් අප සුමගට යොමු කළේ චාම් දිවියේ අගේ ඔබ ඇසුරින් අපාට ඉගෙනුනේ අපේ දයාබර ගුරු මෑණියනි මේ ඔබ අපේ පහරයට ලක් වූ වගයි. නමට ගැලපෙන සිරිතින් යුතුව ඔබ විදුනැනේ අප කෙරෙහි පසක් කළ ආදරණීය අල්විස් ගුරුතුමනි ඔබට කෙරෙන ගෞරවනීය උපහාරය ඉලක්කමක් කරමින් බුලකින් ජෙතල රන්වන් කරගන්න දත් 32ම රැකගත් බුලත් පිට ඔබේ හදවතසේ මැයි අපද කියමු ඉවන් ලිංගතු ගුරුපී අද අප ඉදිරියේදී උපහාර ලබනවා ගන්නවා. ඔබ දෙපළන වදනේ හරබර වුවද නිරවුල් වුවද යුක්ත වුවද එකක්ම මේ සීතට දුකක් දෙීමේ සමු ගැනුමේ අදේ කාවියට ගොනු කරමි දිනිදී කඳුළු පොදේ
සංවේදී අවස්ථාවක් එක් පැත්තකින්. ඒ වගේම ඊ타මත්ම ප්‍රීතිමත් අවස්ථාවක්. මොකද මේ අවස්ථාවේදී ඔබ අප සියලු දෙනා හමු වීම නිමිත්තෙන් විශේෂයෙන්ම මෙම සිද්ධිය මෙම අවස්ථාව ඊ타මත්ම අගය කළ යුතු අවස්ථාවක්. මොකද මා මෙතෙක් ගුරු ජීවිතයේදීවත් එමෙතන පුවත්පතකින්වත් අසා දැනගත් වගක්වත් නැහැ. අවුරුදු ගණනාවක් ගිහිල්ලා එම ගුරු පියවරුන්ට මව්වරුන්ට දරුවන් උපහාර පැවැත්වූ වගක්. ගුරු ජීවිතයෙන් සමුගන්න විට එම පාසලේ එම දෙමව්පියන් එකතු වී එම ගුරු මව්වරුන්ට පියවරුන්ට උපහාර කරනවා මිසක් මෙවැනි අවස්ථාවක් මා අහලත් නැති තරම්. එම නිසා මේ අවස්ථාව උදා කර දුන් එම දරුවන්ට මා ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා.
මේ මහත්තුරු මහත්මීන් ජීවිතයේ ඒ අපේ අවවාද නැත්නම් දඬුවම් කිසියම් හරවත් විදිහකට හරාගෙන තමයි අද මේ ඇවිල්ලා ඉන්නේ. මේක සුවිශේෂී අවස්ථාවක්. අර ඒකනායක මහත්මයා අපේ හිටපු විදුහල්පතිනිය විද්‍යාලයේ මගෙන් පස්සේ හිටපු විදුහල්පතිනිය එතුමා කිව්වා මේක සුවිශේෂී අවස්ථාවක් කියලා. මොකද මම ඔය එතුමියගේ පුවත්පතකවත් නැත්නම් කොහෙවත් මම දැකලා නැහැ මේ ආදි ශිෂ්‍ය කණ්ඩායමක් ආදි ශිෂ්‍යාවන් කණ්ඩායමක් ඒගොල්ලන්ගේ කාලේ හිටපු ගුරු මහත්මයා මහත්මීන් ගෙන්නලා උපහාර පෙදුව අවස්ථාවක්. හැබැයි ගුවන් රූපවාහිනියම එක සැරයක් දැකලා තියෙනවා අර විදුහල්පති කෙනෙක් විද්‍යාලයට යනකොට මේ ඒ යහගුණේ පෙන්වන්නට වෙන්නේ. විද්‍යාලයට යනකොට කාර් එකේ ගිය ඒ විදුහල්පතිතුමාගෙන් ඉගෙනගත්ත දරුවේ කාර් එක නවත්තලා විදුහල්පතිතුමාට ආචාර කරනවා. ඔන්න ඔච්චරයි මම දැක්කේ මේ පැරණි ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් ගුරුවරයෙකුට ආචාර කරන අවස්ථාව. මේ දෙවෙනි අවස්ථාව. මේක තමයි මොකද සිහිනයක් වෙලා තිබුණේ දයාවංශ මහත්මයා වට නිතරම කියනවා අපි මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකද හරි හොඳයි පැවැත්වුවොත් ඊටාම හොඳයි කියලා. මොකද දයාවංශ මහත්මයා විතරයි මට හුඟක් ආසන්නේ ඉන්නේ ඒක අනිත් ඔය බර්නඩ් මහත්තයා එහෙම නිරන්තරයෙන් හමු වෙන්නේ නැහැ. දයාවංශ මහත්තයා තමයි හමු වෙන්නේ. අමාරංශක්ම දෙන්නේ යා. ආසන්නේ ඉන්නේ නිසා. යා කියන මෙන්න මේක එකක් තියෙනවා මේ හැබැයි මේකට එන්න ඕන. මම කොහොම ඔහොම නෙමෙයි කොහේ වුණත් මං එනවා. කියලා. ඉතින් මේක සුවිශේෂී අවස්ථාවක් කිව්වේ ඒකයි. මේ අපේ දයාබර දරුදරියන් කිව්වට කම්නාප වෙන්න එපා. මොකද තවමත් පේන්නේ අර පැරණි පොඩි කාලේ මූණු ටික. උඹක් ලොකු වෙලා වුණාට දැන් විවාහ වෙලා තැම්පත් වෙලා දරුදරියන් වුණාට මට තාමත් පේන්නේ අර ගීතේ කියනකොට ධම්මිකා අර අපේ ඉස්කෝලේ ස්ටේජ් එකේ නැගලා කිව්ව සින්දු. ඒ වගේ ඒ පැරණි කාලේ තමයි තවමත් මතක් වෙන්නේ. ඒක නිසා මහත්තුරු මහත්මිය කිව්වලම අමනාප වෙන්න එපා නොකියුවට. ඉතින් දයාවංශ මහත්මයා නිතරම මට කියන එක තමයි මේක තියෙනවා මම බොහොම හොඳයි. ඊටාම අගේ කියලා. ඒකයි මම සුවිශේෂී අවස්ථාවක් කිව්වේ. අපිට දැක ගන්නට බැරි. අපිට අහන්න නැති අවස්ථාවක් මේක. ඉතින් මේ අය අත් වශයෙන්ම ඊටාම ගුණවන්තයි. අපේ ඒ කාලේ අධ්‍යාපනය ලැබලා අද රජයේ හෝ වෙනත් ආයතනවල උසස් තනතුරු ලැබලා එහෙම නැත්නම් ගෙවල් වල මම සමහරව කතා කළා ඒගොල්ලෝ ගෙවල් වල තමන්ගේ දරුදරියන් බලාගෙන ඉතා යහපත් ජීවත් වෙනවා. ඉතින් ඒකට මූලික හේතුව උනේ අධ්‍යාපනය ලැබීම. අපි ලබාගත් අධ්‍යාපනය තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන පදනම සකස් කරගන්න නැත්නම් ඉදිරියේදී ජීවත් වෙන්න අවශ්‍ය කරන සැලසුම් සකස් කරගන්න උදව් වෙලා තියෙන බව අපිට පේනවා. ඒක නිසා මේක වැදගත්ම අවස්ථාවක් කියන්නේ ඒකයි. ඉතින් තවත් එකක් තමයි අපේ මේ පැරණි ගුරු මහත්මයා මහත්මිය. කොහොමද සූර්ය මිනස්සලාදී මොකද විශ්‍රාම කරනවා. කොහොමද එතකොට මම අනිත් අය තේමයි මම කිය නම් වශයෙන් මතක් කරන්නේ මේ කියන්නේ වෙලාවක් නැති නිසා මොකද මොකද ඒවත් තියෙනවා. ඒවත් ඇති වෙනවා. ඒක නිසා ඒවත් දුරු කරලා ඔක්කොම එකම මගකට ගන්න එක විශාල කාර්යභාරයක්. ඒ කාර්යභාරය මැනවින් ඉටු කරලා තියෙනවා. මේක මුළු සමාජයේ මුළු ලංකාවම පැතිරෙන්න ඕන දෙයක්. මේ කාර්යය මේ කරපු මේ උළෙල ගුරු උපහාරය මුළු සමාජයේ නැත්තම් අද ඉන්නවා නම් මාධ්‍ය මයිදන් මේක ඉතා ඉහිදි ජනතාවට කියන්න ඕන. මෙන්න මේ වගේ කාර්යයක් කළා මෙන්න මේ වගේ කණ්ඩායමක් කියලා. ඉතින් මේ අයට අපි ස්තුතිවත් වෙනවා. මොකද මේක අපේ ජීවිතේ නොමගෙන සිහිවටනයක් තබාපු සිද්ධියක් නිසා මා අපේ මේ කාර්ය සඳහා විහිසුණු මෙතන පැමිණි ඒකම සමහරට දෙපෙමිණි ඇත්තේ පුළුවන් මේකට නන්නයිවින් උදව් උපකාර කළේ හැමදෙනාටම අපේ දෙකක් උඩ එකක් තමයි ළමා ළකට ඉන්න ඒ කණ්ඩායම සිසු දරුදරියන් හැටියට හඳුනා දුන්නත් මගේ වයස දැනගන්න කාටත් හැකියාවක් ගියේවි. අනිත් එක තමයි අත් වශයෙන්ම මේ උදාර කාර්ය මේ සත්‍ක්‍රියාව කරපු ඒ මම කැමති හඳුනා දෙන්න ශ්‍රේෂ්ඨ මහත්මිය හැටියට ඒ මහත්මියන්ගේ අවසරයි. ඊට පස්සේම අද මේ කළ ක්‍රියාව අද සමාජයේ මහා ගුණාදර්ශයක් වෙනවා. මෞපිය ගුණ පවා නොහඳුනන මේ වගේ යුගයක
අවුරුදු 30කට වඩා ඉහත කාලයකදී තමුන්ට අධ්‍යාපනයේ ශික්ෂාතර ආදාරු ඒ ගුරු පියාණන් වරු මෑණියෝ සීපත් වීම මම හිතන්නේ මිල නොකළ නොහැකි තාමත් අගනාවක් යුතුයකම. ඒ වගේම බුදුබණේ සඳහන් වන ආකාරයට කලගුණ සැලකීම සහ පිළිදම් පිළිදීම කියන කාරණා දෙකම මේ අවස්ථාවේ ඔය මහත්මිය සම්පූර්ණ කරයි කියන එක මම සඳහන් කළ යුතුයි. මේ වෙලාවේ මම කතාව කරන්න අදහස් කරන්නේ ඇත්තෝසෙම විශේෂ කියාවේ අගේ මෙනෙහි කිරීමට අතීතයේ විදා මෙනෙහි කිරීමට මට මතකයි මම ආචාර්ය මණ්ඩලයට වැඳුනේ 1970 ජූලි 2 වෙනිදා. ඒ අවස්ථාවේ අපේ තරුණ ආචාර්ය වරුන් සහ ආචාර්යවරියන් රාශියක් සිටියා අපහායක රාශිව ධර්මශ්‍රී ගුණපාල මැතිතුමා විදුහල්පති ඇතුළේ ක්‍රියා කළා. කරුණාරත්න මැතිතුමා නියෝජිත විදුහල්පති ඇතුළේ ක්‍රියා කළා. ඒ අවස්ථාවේ සෑම ආචාර්යවරයෙකුගේම සිදුවෙන දේ තමයි විෂය කරුණු ධාරණය කිරීම සිසුන්ට විෂය කරුණු කියන්නේ. අපි ඒ අවස්ථාවේදී කියා සිටියත් වශයෙන් ඊට අමතරව අපි මේ ශිෂ්‍යාවන් නියම පුරක්ෂණයට රට බිහි කිරීමට යම් කිසි ක්‍රියාමාර්ගයකට අපි බාහිර වැඩක් කළ යුතුයි කියලා. මට මතකයි නේද කඩොත මහාවිද්‍යාලයේ කෙනෙක් බැදී සිටියේ සහෝදරත්වයෙන් එදා අපි ගහගත්තා මරාගත්තා ඇත්තටම අපි ගහගත්තා ඇත්තටම අපි මැරුණේ නැහැ අපි ජීවත් වුණා මොකෝ අපි සහෝදරත්වයෙන් ගහගත්තේ ඒ කතාව පොඩ්ඩක් පස්සේ කියන්නම් ඇත්තටම මේ හිරුබැස යන මේ සන්ධ්‍යාව අද විශේෂ සන්ධ්‍යාවක් ඒකට හේතුව වශයෙන් මම දක්වන්නේ අද සමාජයේ දේශ බලනකොට ගුරු සම්බන්ධතාවය ගිලිහී ගියලා ඇත්තටම අපේ ඒකනායක මැඩම් සහ කේටිසි සර් අලිසරුයි කතා වලින් තේරුණා එතකොට දීර්ඝලා ගෙදර ගියාට පස්සේ අපිට තේරුණා මේ ගුරුවරු ඇත්තටම ගුරුවරු නෙමේ දෙවිවරු නෙමේ දෙවිවරුන්ට වඩා ඉහළ ගුරුවරු නැත්නම් ජන කොටාසයක් කියලා අද ප්‍රවෘත්ති පත්‍රවලින් මාධ්‍ය ඔස්සේ බලන්න පුළුවන් ගුරුවරු ළමුන්ට කරන අපරාධ මොනවද කියලා. එහෙනම් එවන් සමාජයක අද අපි ජීවත් වෙන්නේ එවන් සමාජයකට තමයි එවැනි පාසලකට තමයි අද මගේ දරුවා මේ අපේ සහෝදරයෙකුගේ දරුවා යන්නේ. එහෙනම් අද පාසල විලිසුණු තැන. අද පාසල් ගේට්ටුවේ ඇතුල් වෙන පුද්ගලයා නෙමෙයි එළියට එන්නේ. ඒක සමහර විට ජීවමාන පුද්ගලයා පාසල් ගේට්ටුවෙන් ඇතුළට යනවා ඇත්තටම පෙට්ටි එක දාපු මල මඩක් තමයි ඉදට යවන්නේ. අන්න ඒ එක්කෝ ඇස් දෙකම තියෙන දරුවෙක් තමයි පාසලට යන්නේ ඈත් නැති දරුවෙක් තමයි ඉදට බාර දෙන්නේ. එවැනි පාසලක් තමයි අද අපිට පිළිලා තියෙන්නේ. එවනම් අපි අද වාසනාවන්තයි. ඇයි මම මේ සංධ්‍යා වාසනාවන්ත සංධ්‍යාවක් කිව්වේ? අපේ දූ දරුවෝ මගේ දුව පුතා නැත්නම් අපේ සහෝදරයන්ගේ දුව පුතා ඉදිරියේ අපිට පුළුවන් වෙලා තියෙනවා අද අපිට අකුරු කරපු අපේ මේ ඉදිරියේ එයාගෙන බලා සිටින ගුරුවරුන්ට අද මේ බැති ප්‍රණාම පුත කරන්න. මම බර්නාඩ් සහෝදරයන්ට කිව්වා ස්තුති කතාව කියන එක මෙතන උත්තරීතර උපහාරයක් කළා. මොකද්ද මේ ස්තුති කතාව කියලා? ඇත්තටම මේ ස්තුති කතාව කියන එක මෙතනින් අයින් කරනවා. කොහොම වුණත් අපි ඉතා හරබර දේශන වලට සමන් දුන්නා. මම මේ අවස්ථාවේ ගොඩක් කැමති විනාඩියක් අරගෙන ඔයගොල්ලන් සමාවෙන්න වෙනවා කාලය ගත වෙනවට අපේ අතීත මතක ටිකක් ඔබ ඉදිරියේ කියන්න. ඔබ නොදන්න දේවල් සමහරවිට ඔබට මේවා දැනගන්න ලැබුණෙම නෑ. අපි අතර තිබුණු එක එක මතභේද මත රහස් ඒවා ඔය ඉදිරියේ කියන්න. අතරම ඒකනායක මැඩම් කිව්වා මැඩම්ට ඉස්තරම ආවේ ආවම් ගාන දුන්නේ 6 පන්තිය කියලා. ඇත්තටම 6 පන්තිය තමයි 6 පන්තිය කඩවල මහාවිද්‍යාලයේ දඩබ්බරම කණ්ඩායම. බර්නාඩ් සහෝදරයා කියන්නේ එසේ පුද්ගලයෙක් නෙමෙයි. ඔතන ලක්ෂ්මන් කියලා අපේ සහෝදරයෙක් හිටියා අද ඇවිල්ලා නැහැ. එයාත් එසේ සහෝදරයෙක් නෙමෙයි. ඒ වගේම අපේ හොඳ මිතුරෙක් හිටියා මේ කපිල සෙනවිරත්න කියලා. එයාත් හීනියට උසට හිටියට එයාත් එහෙම නියත පුද්ගලයෙක් නෙමෙයි. ඒ වගේම අපි අතරින් ගිය වුණා උදේ කුමාර රණතුංග කියලා සහෝදරයෙක්. එතුමත් මම අවස්ථාවේ මතක් කරනවා වල්පොල කියලා සහෝදරයෙක් හිටියා. අපි එයාට ආමන්ත්‍රණ නමකුත් තිබ්බා. එයාට ගුරුකම් මතින් හරි ශ්‍රේෂ්ඨයි. ඒ ගුරුකම් කළා. විවිධ දේවල් ගුරුකම් කළා. අතරම ඒක මම දරප්පරතාවයේ කුච්චර දරප්පර කිව්වොත් අද ජනවාරිගේ ප්‍රශ්නය වගේ විඳ ගන්න නැති ප්‍රශ්නයක් විඳ ගන්න අපි සටන් කළා. මොකද 6 පන්තිය සහ
හය B පන්ති අතර විශාල වූ වෛරයක් ඇති වුණා. නයි පොළොව වෛරයක් වගේ. අපි හැමදාම නිවාඩු කාලේ නිවාඩු ඉස්සරහට අපි ගහ ගන්නවා. මහා ඒකනායක මැඩම් ඇත්තටම බුදුහාමුදුරුවෝ වඩනවා වගේ ඇවිල්ලා අනේ පුතාලා මොකද්ද මේ කරන්නේ? ඒකට අපි එහාට මෙහාට යනවා. කවදාවත් මැඩම් අපේ ළමයි මම දන්නේ විදියට නම් එකට අතක් තිබ්බේ නැහැ. එකට අතක් තිබ්බෙම නැහැ. ඇත්තටම දමනය කළා. පුදුම විදියට අපි දමනය වුණා. මට මතකයි බදියුද්දීන් මහමුද් මේ අධ්‍යයන අමාත්‍යතුමා ඉන්න කාලේ ඉස්කෝලේක වර්ජනයක් වුණා. ඒකට මොමස් පන්ති අයියලා ඇවිල්ලා අපි එළියට බහින්න ගත්තා. අපි දැස්සේ නෑ. ඒක නායක මැඩම් නිසා අපි දැස්සේ නෑ අතේ පන්තියේ. කොහොම හරි ඒගොල්ලෝ අන්තිලා ඇවිල්ලා අපේ කළුලෑදී යන පාර තිබ්බා. එයාට කීර්තිසසර ඇවිල්ලා ඒවා මැඩ ගත්තා. එවැනි පාසලක් තමයි කොහොම කියනකොට ඇත්තටම මාකට බෑ ගේක දරුවෝ බලාගන්න. ඒකට පියෙක් ඉන්න ඕනේ. ඒක නිසා මැඩම් අධ්‍යාපනයේ ක්‍රම උපායන් භාවිතා කළා. විදුහල්පතිවරු එකතු වෙන්නේ අපි හිතනවාද විදුහල්පතිවරු එකතු වෙන්නේ නැති විනය මණ්ඩල එකතු වෙන්නේ නැති මොකද්ද මේ 6 මුන් මේව කියලා මුන් ගාගෙන මුන් මරා ගන්නවා මොකක් හරි ක්‍රමපායක් ඕනේ කියලා අනේ අපිව පන්ති දෙකකට වෙන් කළා 7 A පන්තිය 8 C සහ 8 A කියලා අතන අධ්‍යාපනයේ ක්‍රමෝපායන් අයින් යොදලා එහෙම කළත් මැඩම්ලා සර්ලා අපි එන්නේ නැහැ අද මේ ඉන්නේ 7 A පන්තිය 6 A සහ 6 B පන්තියෙන් එකට එකතු කළා 8 C කියලා පන්තියක් හැදුවා 8 C පන්තියයි 8 C පන්තියේ හිටියා 6 A පන්තියෙන් ආපය 6 B පන්තියෙන් ආපය එවනම් මෙන්න මේ කණ්ඩායම එකතු වෙලා අද මේ අපි පෙන්වන්නේ ඕන වුණත් එකතු වීම සැබෑ වෙන්වීමක් නොවේ කියලා. ඉතින් ගොඩක් කතන්දර ගොඩක් කියන අපේ බීසුණු තත්ත්වයේ කිව්වොත් මම කියනවා ජනවාදී යුද්ධවලදී අති බීසුණු කියන්නේ ඇත්තටම අපි පාවිච්චි කළා අවියාවිත පවා පාවිච්චි කරන මට්ටමකට ඇවිල්ලා තිබෙනවා. ඒවා පවා අපි ඇත්තටම අපේ පාසල් ජීවිතේ මම කිව්වේ මේකට එකතු වුණා ඊට පස්සේ අපේ පියා කවුද පීරිස්සට අපි බාර දුන්නා. පීරිස්සට අපි බාර දුන්නා 8 C පන්තියේ. එතකොට දැන් 7 8 A සහ 8 C කියලා පන්ති දෙකක් තිබුණා. ඇත්තටම අර ගැටුම කොහෙන් ගියාද දන්නේ නැහැ. ඔබ ගත්ත තීරණේ නිවැරදි. පීරිස්සර් හැමතිස්සෙම අප වටාමයි ඉන්නේ. ඇත්තටම හරි දරුණුයි කියන්න බෑ. හැම විටම පීරිස්සර් අපි වස්සෙන්මයි ගියේක කාලයක් සෙල්ලම් කරනකොට වස්සෙන් ඇවිල්ලා මට මතකයි දවසක් මම පොඩ්ඩක් ගොඩක්ම දරක් කරයි දන්නවා ඇති දඟලනවා හෙට යනවා මෙහෙට යනවා. ඒ නිසා මේ අපේ සහෝදරයෝ විවිධ නම්කට වැන්දා. කමන්නේ දැඟලුවේ මොකක්ද හේතුවක් නිසා ඒක මට කියාගන්න බැරි වූ දෙයක්. කොහොමද පීරිස්සර් දවසක් ඇවිල්ලා විවේක කාලයේදී පුඩු කකුලක් අරන් ඇවිල්ලා දයාවන්ත මේ මම ඔබට කියන්නේ නැහැ කියලා කිව්වා. මට අත්වාගේ හොඳට මතකයි. හොඳටම මතකයි. මොකද මම ඇත්තටම එච්චරම අපි ඒ වගේ තරප්පුරකට කටයුතු කළා. ඉතින් කොහොම වුණත් මම ඒ අතීතයේ ඒ පැත්තට යන ගමන් ඒ ගැන ආවර්ජනය කරන්න ගෙදරට ගිහින් සිතන්න මගට යන කතා කරන්න එහෙම කියමින් මම නැවත අපේ ඉස්කෝල සිදුවීම් කීපයක් මතක් කරනවා. අර ධර්මශ්‍රී ගුණපාල ඉන්නවා. ඉතින් ඒ සමගම ඊළඟට ධර්මශ්‍රී ගුණපාල මහත්මයා ආවට පස්සේ මම හිතන්නේ අර ක්‍රීඩා උත්සවයක් ගැන චෛතන්‍ය සර් කිව්වා පුවත්පත් කියනලා මොනවද පිටිනේ කියනවා පුංචි කාලයක් අපල මොකටද මේ පුවක් ගත්තා කියලා පටිපන්නව අන්තිම මෙහෙම ගාලා පුවක් ගස් වලින් පුවක් පටි එකතු කරලා කතුරුවන් ජිල්ලාවක් හැදුවා. මට අද වගේ මතකයි කතුරුවන් ජිල්ලාවේ ගිහිල්ලා කිසිම අනුතරක් වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒ දවස්වල සමාන පුරුදු කියන්නේ ඒ කණ්ඩායම මොකද මාත් පාසලේ නිසා වීඩියෝ ඉස්කෝල ක්‍රීඩා උත්සව වල වීඩියෝ තරකේනවා. ඕකදී මැරෙයිද මම කවුද වගේ කියන්නේ ඒ දුක්ඛනක අභියෝගයේ බාර අරගෙන ඉතින් මම අයියේ කතා කරන්න පුළුවන් මට ඔක කටක් තියෙනවා මම ගමේ හැදින පුද්ගලයෙක් කියලා කියනවා මට ඒ කාලේ කියපු දේවල් මට කවුරුවත් කියලා නෙමෙයි අපේ මතකයේ මේවා සටහන් වෙලා තියෙනවා. ඒ වගේම කඩේතු මහවිද්‍යාලයේ සුවිශේෂීත්වයක් වශයෙන් මම දක්වනවා කඩේතු මහවිද්‍යාලයේ තිබුණා ගේට්ටු දෙකක් එක ගේට්ටු දෙකක් මම මේක දන්නවා යථාර්ථවාදීව යථාර්ථවාදීව මම මේක හිතනවා. අතන පාසලට ඇතුල් වෙන්නේ අපි එක ස්වාම පුරුෂයෙක් වළු මේක පොඩින් කැරවෙයි කියලා දන්නේ නැහැ කියලා. මේක පොඩින් කැරවෙයි දන්නේ නැහැ. අතන මම කියන්න කැමති මේක කැරවෙන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලැබුවා වගේ උත්තරීතර කෙනෙක් නිසා අපේ දුවදරුවෝ යහම ගවන්න මේ මේකතු කළා නිසා අපි ඇත්තටම වෙන හේතුවක් නිසා නෙමෙයි. අද අපි මෙතන ඉන්නවා වැඩිහිටි දුවරු ඉන්නවා මේ වැඩි
මේ දුවරු ඉන්නවා වයසින් වැඩි සස් දුවරු ඉන්නවා පුතුවරු ඉන්නවා මම හිතන්නේ දුවලට පුතාලට හොඳ ආදර්ශයක් මේක කවදාවත් අපෙන් වැරද්දක් සිදු වෙන්නේ නැහැ. එහෙමනම් දුවේ පුතේ මේ සමහත් දුවල පුතාලට මේ කියන්නේ ගන්න ඔබේ පියා ගන්න ඔබේ මව ගන්න ඔබේ ගුරුවරු විතර ගන්න 2007 නොවැම්බර් 11 සංදිස්ථානයක් වශයෙන් තියාගන්න මතක් කරන්න මේ ගුරුවරු පහරෝ ඔබ වැරද්දක් කරන්න යනවා නම් මතක් කරන්න ඔබේ තාත්තා ඔබේ අම්මා අර ගුරුවරුන්ට දැනගහපු අවස්ථාව ඔබ මනේ කරන්න අන්නේ අවස්ථාවේ ඔබට කොච්චර වාසිදායක කොච්චර වැදගත් වාසිදායක දෙයක් වුණත් ඒ වැරද්ද ඔබ නොකරાવી ඒ වගේ පිටසර ඉල්ලීමක් කළා නොවැම්බර් සෑම අවුරුද්දකමත් මේ වගේ දෙයක් කරනවාද කියලා අතන පිටසර ඉල්ලීම ඉටු කරන්න අපි උත්සාහ කරනවා මම බලනවා අපි කණ්ඩායමකට කියලා ඒක යම් ආකාරයකින් ඉෂ්ට කරන්න. ඉතින් කිය යුතු දේවල් ගොඩාක් තියෙනවා අතීත මතක සටහන් සමග. ඉතින් මේ කම්කටොළු ජීවිතයක් තමයි පෞද්ගලික අපි කියුවේ. අපි මේ කීප දෙනෙක්ගේ නම් කියුණා. නෑ මේ සියලුම මෙතන ඉන්න සියලුම මූණු අපට නම් නොකියුණු අය තමයි ඇත්තටම පිටිපස්සෙන් ඉඳලා ලොකු සහයෝගයක් දුන්නේ. මුදලින්ද ශ්‍රමයෙන්ද තමන්ගේ වටිනා කාලෙ විඳන්න තියෙන කාලයේද හැම දෙයක්ම නම් නොකියුණු අය ඇත්තටම මේ සෑයන මාංගු සේවයක් දුන්නා. ඔව් ඇත්තටම දිරේ පිටිපස්සේ ඉන්න කොටස කවුරුත් දන්නේ සංගීත සංදර්ශනයේ හරි මොකක්ද නාට්‍යයකදී හෝ එයාගේ දිරෙන් පිටුපස්සේ හිටපු අය සාහසයක් දුන්නා. ඉතින් එහෙනම් මගේ මේ අවස්ථාවේ මම දැන් මගේ කාර්යභාරය ඉවරන අපේ දුවල පුතාලාගේ හද පිරි නැති ප්‍රණාමය නමස්කාර පූර්වක මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ සමගම මම එයාට මෙවැනි අප මේ කාර්ය බහුල මෙවැනි අවස්ථාවක පැමිණීම සම්බන්ධයෙන් ස්තුතියක් මේ අවස්ථාවේදී මා පුද කරනවා. ඊළඟට ඇත්තටම මේ උදාාරතර කර්තව්‍ය සඳහා අපිට ස්ථානයක් අපි සාකච්ඡා කිරීමේදී අපේ සිතට එකපාරටම ආවේ මේ ප්‍රදේශයේ ඉන්න විශාල සමාජ සේවකයෙක්. මා උත්සවයේ අපි මේ පොඩි ඩිස්කෂන් එකක් තිබ්බ අපිට සාකච්ඡාවක් තිබුණා. ඒකට කොහෙද මේක ගන්නෙ? නිරතුරුවම අපේ කට්ටාවේ අපි මේක අතුලා අයියට කියමු. අතුලා අයියට කිව්වොත් අපිට කවුරු වෙන තැනක නමක් ගමක් කියවුන්නේ නැහැ. අතුලා අයියට අපි කතා කරපුවා අතුලා අයියට මල්ලි ඇවිල්ලා ඔයගොල්ලෝ කරන්න කිසි කතාවක් නැහැ. මාත් පුළුවන් නම් එන්නම් කිව්වා. එයාගේ අතුලා අයියා ඒකත් බෑරාරින් නැතුව ඇවිල්ලා අපේ මේ උත්සවය පාත්ත ගන්න මෙතන Querido